අයිබෝන් අපි දැන් කතා කරන්න යන්නේ professional issues වල chapter 4 intellectual property. එතකොට මොනවාද මේ intellectual property කියන්නේ? බුද්ධිමය දේපල. එතකොට දැන් අපිට ඇයි මේ computing එහෙම නැත්නම් software industry එකට intellectual property අදාළ වෙන්නේ? software එකක් කියන්නේ intellectual property එකක්. Okay. එතකොට මොකක්ද ඇත්තට මේ intellectual property එකක් කියන්නේ? Property that is intangible. Intangible properties තමයි intellectual properties කියන්නේ. එහෙම නැත්නම් බුද්ධිමය දේපල කියන්නේ. එතකොට intellectual properties ගත්තොත් මේ intellectual properties වලට අයිති වෙන දේවල් තමයි song එකක්, motion picture එකක්, software එකක්, අන්න ඒ වගේ දේවල්. ඒ කියන්නේ අර මේ මොකක් හරි අල්ලන්න බැරි නමුත් කවුරු හරි මොලේ පාවිච්චි කරලා මොලේ වෙහෙසවල හදපු ක්‍රියේෂන් එකක් තමයි මේ intellectual property එකක් කියලා කියන්නේ. එතකොට අපි මේක ගැනදී මේ chapter එකේදී ඉස්සෙල්ලාම කතා කරනවා copyrights, patents and trademarks and trade secrets කියන්නේ මොනවද කියලා. එතකොට non disclosure agreements කියන්නේ මොනවද? plagiarism ගැන අපි කතා කරනවා. මොකද හුඟක් වෙලාවට students ලා කරන issue එකක් තමයි ප්‍රශ්නයක්. students ලා තමයි මේ වරද හුඟක් වෙලාවට කරන්නේ plagiarism කියන එක. ඊළඟට software piracy ගැන කතා කරනවා. pirated copies ගැන. privacy නෙමෙයි piracy. ඊළඟට intellectual property laws vary internationally. කියන්නේ රටින් රටට කොහොමද intellectual property laws කියන ඒවා වෙනස් වෙන්නේ and digital millennium copyright act. ඔන්න ඔය වගේ අපි acts කීපයක් ගැනම කතා කරනවා. Okay. දැන් අපි ඉස්සෙල්ලා බලුවොත් එම මොකක්ද මේ intellectual property එකක් කියන්නේ කියලා මම කිව්වා property that is intangible. Term used to describe works of the mind. ඒ කියන්නේ අර ඔළුවේ තියෙන දෙයක්. ඒක software එකක් ගත්තත් ඒක කෝඩ් එක ලියලා තියෙනවා. නමුත් කාගේ හරි ඔළුවේ තිබ්බ දෙයක් නේ කෝඩ් එකට ලියලා තියෙන. ඒකට ඒ වගේ ඔළුවේ තියෙන දෙයක් තමයි intellectual property එකක් කියන්නේ. Distinct and owned or created by a person or group. Copyright law protects authored work. ඒ කියන්නේ අර යම්කිසි පුද්ගලයෙක් අලුතෙන් හිතලා දෙයක් කරපු දෙයක් එයා මහන්සි වෙලා එයාගේ ක්‍රියේෂන් එකක් විදිහට එයා කරපු දෙයක් ආරක්ෂා කරන්න තමයි මේ copyright laws කියන ඒවා තියෙන්නේ. ඒකට ආරක්ෂා කරන්න කියන්නේ ඒ යම් කිසි පුද්ගලයෙක් අලුත් දෙයක් පළවෙනි පාරට කරොත් අපි ඒකට කියනවා original works කියලා. අලුත් දෙයක් පළවෙනි පාරට කරොත් ඒකේ සම්පූර්ණ අයිතිය තියෙන්නේ යාට. ඒ කියන්නේ ඒ වැඩේ copies create කිරීමේ අයිතිය. copyrights කියන්නේ ඒකයි. copies create කිරීමේ අයිතිය තියෙන්නේ යාට. ඊළඟට patents කියන්නේ යම් කිසි පුද්ගලයෙක් original ඒ කියන්නේ එයාම හොයාගෙන එයාම අලුත් ක්‍රියේෂන් එකක් කරොත් ඒකට යම් කිසි කාලයක් යනකම් මොනොපොලි එකක් දෙනවා. ඒක තමයි patent එකක් කියන්නේ. ඊළඟට trade secret එකක් කියන්නේ දැන් උදාහරණයක් විදිහට Coca-Cola recipe එක ගත්තොත් එහෙම ඒක trade secret එකක්. අන්න ඒ වගේ. එතකොට ඕවා තමයි අපි දැන් මේ කතා කරන්න යන්නේ. මේක ඉස්සෙල්ලම අපි කතා කරනවා plagiarism. ඇයි plagiarism කතා කරන්නේ? students ලා තමයි හුඟක් වෙලාවට මේ plagiarism කියන එක කරන්නේ. plagiarism කියන්නේ තමන්ගේ නොවන වැඩක් තමන්ගේ ලෙස පෙන්වනවා. ඒකේ කොපියක් අරගෙන තමන් කරා වගේ පෙන්වන එක තමයි plagiarism කියන්නේ. ඒ කියන්නේ මොකක් හරි ආටිකල් එකක් ලියාගෙන ඉන්න කිව්වා මොකක් හරි ටොපික් එකක් සම්බන්ධයෙන් ඔන්ලයින් සර්ච් කරලා විකිපීඩියා එකෙන් ආටිකල් එක අරගෙන තමන්ගේ නම දාලා ගිහින් දෙනවා තමන් කරා වගේ. අන්න ඒක තමයි සරලව කියනවා plagiarism කියන්නේ. එතකොට ඔක වැඩිපුරම කරන්නේ කවුද? students ලා. stealing someone else's idea or words and passing them off as one's own. තමන්ගේ ලෙස පෙන්වීම තමයි plagiarism කියන්නේ. Many students do not understand what constitutes plagiarism and believe that all electronic content is in the public domain are okay or free. එතකොට දැන් කෙලිම විකිපීඩියා එකෙන් දෙයක් කොපි කරලා දාන එක කිසි ප්‍රශ්නයක් නැහැ කියලා හිතනවා. ඒ කියන්නේ ඒක සමහර විට ඉල්ලීගල් නොවෙන්න පුළුවන්. ඒක ෆ්‍රීලි ඕන කෙනෙකුට ගන්න පුළුවන්. නමුත් ඒක තමන් කරා වගේ පෙන්නන එක ඒක plagiarism වලට අයිති වෙනවා. Okay. Plagiarism is also common outside academia. Plagiarism detection system check submitted material against databases of electronic content. හුඟක් වෙලාවට දැන් ඕගොල්ලෝ ඔය final year project dissertation එක දැම්මම ඉස්සල්ලාම ඒගොල්ලෝ database එක search කරලා බලනවා මේ වගේ dissertation එකක් ඊට කලින් අවුරුද්දක ළමයි දීලා තියෙනවා. සහ ඊළඟට Wikipedia ඇතුළේ ඒ වගේ online contents වල search කරලා බලනවා තියෙන articles paragraphs ඒ විදිහටම තියෙනවාද කියලා. ඒක නිසා ඉස්සෙල්ලා ඒක බලනවා. සාමාන්‍යයෙන් 10%ක් 15ක් අතර ප්‍රමාණයක් plagiarism allow කරනවා. එතනින් එහා තිබ්බොත් එහෙම ඒවා plagiarism කියලා ගෙලින්ම රිජෙක්ට් කරනවා report එක. එතකොට යම් කිසි content එකක් අපි දානවා නම් වෙන කොහෙන් හරි copy කළා අපි අනිවාර්යෙන් ඒකේ references දාන්න ඕන කොහෙන්ද copy කරේ කියලා. එතකොට ඒක plagiarism වෙන්නේ නැහැ. නමුත් ඒක inform කරන්නේ නැතුව දාලා තිබ්බොත් ඒක
plagiarism වෙනවා. ඒතර මේ තියෙන plagiarism detection software online ඒවත් තියෙනවා, offline ඒ කියන්නේ install කරලා වැඩ කරන්න පුළුවන් ඒවත් තියෙනවා. ඒවා ඉතින් බලන්න. Steps to combat student plagiarism. ඒතර student plagiarism කොහොමද අපි මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ? Help students understand what constitute plagiarism and why they need to cite sources. ඒ කියන්නේ citations තියෙන්න ඕනේ නැත්නම් references තියෙන්න ඕනේ. ඒ සහ students ලට කියන්න ඕනේ මොකද්ද plagiarism කියන්නේ කියලා. Show students how to document web pages. Schedule major writing assignments in portions due over the course of the term. ඒ කියන්නේ දැන් plagiarism කියන එක අවසානයේ එක report එකක් දෙනකොට students ලා අන්තිම මොහොතේ කොහෙන් හරි copy කරලා දානවා. නමුත් අතරමැදදී ඒක evaluate කරොත් එහෙම මාසෙන් මාසෙ ඔයගොල්ලන්ගේ project එක උනත් evaluate කරන්න මාසෙන් මාසෙ අන්න ඒ හේතුව හින්දා එතකොට plagiarism කරන්න තියෙන සම්භාවිතාව අඩුයි. මොකද ඒ ටිකට මොන හරි දෙයක් තමන් කරලා තියෙනවා. Tell students that instructors are aware of the internet paper mills and plagiarism detection services and incorporate detection into an anti-plagiarism program. Software piracy. ඒ කියන්නේ මොකද්ද? Pirated copies එහෙම නැත්නම් illegally copied software තමයි software piracy කියන්නේ. ඒ කියන්නේ අපි යම්කිසි අපි හිතමු Windows 10 operating system එකක් torrent site එකකින් download කරලා install කරලා ඒක crack කරලා ඒක genuine කරගෙන පාවිච්චි කරනවා කියන්නේ ඒක pirated copy එක. හැබැයි අපිට ඕන නම් Windows 10 site මේ Windows 10 operating system එක Microsoft site එකේම download කරලා crack නොකර use කරන්න පුළුවන්. එතකොට ඒක pirated copy එකක් නෙමෙයි. illegally copied software එකක් නෙමෙයි. හැබැයි ඒක activate කරලා නැති වුණාම සමහර features නැති වෙනවා. නමුත් අපිට වැඩ කරන්න දෙනවා. Definition of software piracy is practice of illegally making copies of software or enabling others to access software to which they are not entitled. එතකොට මේ තියෙන්නේ statistics කොහොමද software piracy ගත්තොත් in 2009 43% of all software in circulation worldwide was pirated. ඒකේ හරි වටිනාකම US dollars billion 51ක්. හරි විදිහට සල්ලි දීලා ගත්තා නම්. Countries with the highest piracy rate were Georgia, Zimbabwe, Bangladesh, Moldova and Armenia. You know, the highest software piracy rate එක තියෙන්නේ. Lowest piracy rates were in the United States 20%, Japan, Luxembourg and New Zealand. ලංකාවෙත් මම හිතන්නේ සාමාන්‍ය 50%ක්වත් හෝ ඊටත් වැඩි මම හිතන්නේ software piracy කියන එක සිද්ධ වෙනවා විශේෂයෙන්ම Microsoft software. එතකොට software සමහර දේවල් වලට අපිට use කරන්න පුළුවන් ඒවට අපි කියනවා fair use කියලා. ඒ කියන්නේ software එක evaluate කරලා බලන්න එහෙම නැත්නම් criticize කරන්න එහෙම නැත්නම් testing වලට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් business activities වලට එහෙම පාවිච්චි කරන්න බෑ illegally copied software. Okay. ඊළඟට digital millennium copyright act. දැන් මොකද්ද මේ copyrights කියන්නේ? copy කිරීමට ඇති අයිතිය. එතකොට copy කිරීමට ඇති අයිතිය කාටද තියෙන්නේ? යම්කිසි intellectual property එකක original author ට තමයි copy කිරීමට අයිතිය තියෙන්නේ. එතකොට civil and criminal penalties included and governs distribution of tools and software that can be used to circumvent technological measures used to protect copyright works. ඒ කියන්නේ අර crack tools නැත්නම් hack tools කියන ඒවා දාලා අර software එක genuine ද නැද්ද කියලා original author ට online activate කරගන්න, ඒ කියන්නේ test කරගන්න තියෙන feature එක නැති කරන ඒවා කියනවනේ. අන්න ඒවා තමයි මේ කියන්නේ. ඒවට මේ digital millennium copyright act එකෙන් protection එක හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ ඒවට එරෙහිවත් protection එක හම්බෙලා තියෙනවා. Provide safe harbors for ISPs whose customers subscribers may be breaking copyright laws. ඒ කියන්නේ illegally copied software එකක් Google Drive එකේ තියාගෙන හිටියා කියලා Google සමාගම වැඩිකාරයෙක් වෙන්නේ නැහැ. මොකද ඒ drive එක තනිකර user ගේ බාරයේ තියෙන හින්දා. එතකොට ISP must comply with notice and take down procedures. හැබැයි ඒකේ තියෙන්න ඕනේ illegally copied software ඒගොල්ලන්ට හම්බ වෙච්ච වහම ඒගොල්ලෝ ඉවත් කරනවා කියලා procedure එකක් තියෙන්න ඕන. That grant copyright holders process to halt access to alleged infringing content. ඒ කියන්නේ copyright laws infringe කරලා කඩලා තියෙන ඒවා software හම්බුනොත් ඒවා remove කරනවා කියලා policy එකක් තියෙන්න ඕන. දැන් මොකද්ද මේ copyrights කියන්නේ? ඒක US වල ගත්තොත් එහෙම US Constitution Article 1 Section 8 Clause 8 එකේ තමයි තියෙන්නේ. ලංකාවේ නම් copyrights තියෙන්නේ 2003 බුද්ධිමය දේපල පනත.
මට අංකේ නම් මතක නැහැ 2003 තමයි ලංකාවේ බුද්ධිමය දේපල පනතක් ගෙනාවේ ඊට කලින් බුද්ධිමය දේපල වලට කොපිරයිට් ලෝස් කියලා ලංකාවේ තිබ්බේ නැහැ. එතකොට ලංකාවේ ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටි ඇක්ට් එක 2003 ආවේ. ඒකෙන් තමයි මේ කොපිරයිට්ස් කියන ඒවා ආවේ. ඊට කලින් අර සාමාන්‍ය නීතිය යටතේ තියෙන දේවල් තිබ්බ මිසක් විශේෂයෙන් මේවට ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටිස් වලට ඇක්ට් එකක් තිබ්බේ නැහැ. එතකොට grant creators of original work ඒ කියන්නේ තමන් ක්‍රියේට් කරපු දෙයක් තමන් හිතලා තමන් අලුතෙන්ම ක්‍රියේට් කරපු දෙයක්. ඒක පික්චර් මොෂන් පික්චර් එකක් වෙන්න පුළුවන්, සින්දුවක් වෙන්න පුළුවන්, සොෆ්ට්වෙයාර් එකක් වෙන්න පුළුවන්. එක්ස්ක්ලූසිව් රයිට් ටු එයාට එහෙම කරපු කෙනාට තමයි ඒක ඩිස්ට්‍රිබියුට් කරන්න පුළුවන්, ඩිස්ප්ලේ කරන්න පුළුවන්, පර්ෆෝම් කරන්න පුළුවන්, රීප්‍රොඩියුස් ඒ කියන්නේ කොපීස් හදන්න පුළුවන් සහ prepare directive works based upon the work. author may grant exclusive right to others ඒක තමයි license කරනවා කියන්නේ. උදාහරණයක් විදිහට අපි Microsoft එකේ Windows 10 සල්ලි දීලා ගන්නව නෙවෙයි buy කරනව නෙවෙයි අපි license කරනවා. ඒ කියන්නේ අපිට use කරන්න විතරක් බලපත්‍රයක් දීලා තියෙනවා. ඒක සමහරට යම් කිසි කාලයකට වෙන්න පුළුවන් නැත්නම් ජීවිත කාලෙටම හැබැයි use කරන්න විතරයි පුළුවන් වෙන මොකුත් කරන්න බෑ. copies හදන්න බෑ. Copyright laws grants developers the right to their work for a certain amount of time. එතකොට අර සමහර වෙලාවට copyright laws කියන ඒවා යම් කිසි කාලයකට විතරයි අදාළ වෙන්නේ. නමුත් හුඟක් වෙලාවට ඒවා ජීවිත කාලෙටම අදාළ වෙනවා. එතකොට 21 Copyright Term Extension Act created after this date life of the author plus 70 years. ඒ කියන්නේ සින්දුවක වගේ එහෙම ඒ අදාළ අයිතිකාරයා මැරිලා අවුරුදු 70ක් යනකම් එයාට හෝ එයා නම් කරන පුද්ගලයෙකුට තමයි copyrights තියෙන්නේ. ඊට පස්සේ ඒක freely available අන්නේ ඒ වගේ. Created but not published or registered before this date, life of author plus 70 years, no expiration date before this date. Created before this date, still in original law renewable term of copyright, 95 years from the date of copyright was originally